සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. කාර්මික පින්වත්නි, සූදානම් වන්නේ අද දවසේ සිද්ධ කරන ලබන අවසාන ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව සිද්ධ කරා. අද දවසේ සූත්‍රානුසාරයෙන් තෝරගත්ත ධර්ම කාරණා තමයි අංගුත්තර නිකායේ සඳහන් වෙන නිබ්බේධික සූත්‍රය. මොකද්ද? නිබ්බේධික අංගුත්තර නිකායේ මහා වර්ගයේ සඳහන් වෙන නිබ්බේධික. මේ සූත්‍රයෙන් සඳහන් වෙන්නේ කාරණා 6ක් ගැන. යද්ද කාරණා 6ක්. ඉස්සල්ලා අපි බලමු මේ නිබ්බේධික කියන එකේ තේරුම මොකක්ද කියලා. මොකද්ද නිබ්බේධික කියන්නේ? නිබ්බේධික පරියායන් ගෝ භික්ඛවේ ධම්ම පරියායන් දේසිස්සා තං සුනාත සාදුකම් මනසිකරෝත භාසිස්සාමීති. බුදුහාමුදුරේ දේශනා කරන මහණෙනි, ආන්සේලාට සියලු අවබෝධයක් ඇති කර ගැනීමට හේතු වන ධර්ම ක්‍රමය දේශනා කරනවා. ධර්ම ක්‍රමය ධම්ම පරියාය ක්‍රමයේ දේශිස්සාව දේශනා කරනවා. තං සුනාත ඒක හොඳට අහන්න. ඊළඟට කියනවා සාදුකම් මනසිකරෝත. උදාහරණ දේශනාවල බොහෝ තැන්වල මේ කාරණිය මුලින්ම දේශනා කරනවා නේ. මොකද්ද? තං සුනාත හොඳට අහන්න ඕන. කන් යොමාගෙන අහන්න ඕන. ඊට පස්සේ සාදුකම් මනසිකරෝත. හොඳට මෙනෙහි කරන්න ඕන. මම අර උදේත් කිව්වේ නේද? අපි මෙනෙහි කරන්නේ අහන විතරයි. එතකොට මෙනෙහි නොකරනකොට මොකද වෙන්නේ? ඇහුවා ආයි ඊට පස්සේ අමතක වෙලා යනවා. අමතක වෙලා විතරක් නෙවෙයි, මෙනෙහි නොකරනකොට ඒ ධර්මයට අනුව කටයුතු කරන්නත් බැහැ. ඒ නිසා නිතර මෙනෙහි කරන්න ඕන. හොඳට මෙනෙහි කරන්න ඕන. කතමෝච සාධික්කවේ නිබ්බේද පරියෝසෝ ධම්ම පරියායෝ කාමා භික්ඛවේ වේදිතබ්බා කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බා කාමානං වේමත්තතහා වේදිතබ්බා කාමානං විපාකෝ වේදිතබ්බෝ කාම නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බෝ. නිබ්බේධික කියන එකේ තේරුම තමයි මොකද්ද? විවිධව දක්වන. විවිධ දැකීම. වෙසසින් දැකීම. නිබ්බේධික කියන්නේ විවිධව දක්වන. මන අවබෝධය කරන්ට දියුණු අවබෝධයක් ඇති කරන්න විවිධව දැකීම තමයි නිබ්බේධික කියලා කියන්නේ. එතකොට මේ කාරණා 6ක් අයිති වෙනවා. මොනවද කාරණා 6? කාමා භික්ඛවේ වේදිතබ්බා. බාහිර කාමය එකක්. කාමය කියලා දැනගන්න. ඊට පස්සේ වේදනා භික්ඛවේ වේදිතබ්බා. වේදනාව දැනගන්න. සංඥා භික්ඛවේ වේදිතබ්බා. සංඥාව දැනගන්න. ආසවා භික්ඛවේ වේදිතබ්බා. ආශ්‍රව දැනගන්න. කම්මං භික්ඛවේ වේදිතබ්බා. කර්මය දැනගන්න ඕනේ. දුක්ඛං භික්ඛවේ වේදිතබ්බා. දුක දැනගන්න. මොනවද දුක? කාම, වේදනා, සංඥා, ආශ්‍රව, කම්ම, දුක්ඛ. මතකද? ඔන්න
ඔන්න කාරණා 6 දැනගත යුතුයි. ඊට පස්සේ දේශනා කරන කාමයේ තිබෙනවා කොටස් 6ක්. මොනවද? කතමෝ දසා භික්කවේ නිබ්බේ. කාමා භික්කවේ වේදිතබ්බා. මහණෙනි කාමය නැත යුතුයි. මුලින්ම කාමා වේදිතබ්බා. කාමය දැකගත යුතුයි. පළවෙනි කාමයේ ස්වභාවය. කාමා භික්කවේ වේදිතබ්බා. කාමය දැනගත යුතුයි. කාමාන නිදාන සම්භවෝ වේදිතබ්බා. කාමය කොහොමද? හට ගැනීම. කාමය හට ගැනීම දැනගන්න ඕන. කාමානං වේමත්තතා වේදිතබ්බා. ඒ කියන්නේ කාමයන්ගේ වෙනස දැනගන්න ඕන. කාමයන්ගේ වෙනස. කාමානං විපාකෝ වේදිතබ්බා. කාමයන්ගේ විපාක දැනගන්න ඕන. ඊට හතරයි නේ. ඊට පස්සේ කාමානං කාම නිරෝධෝ වේදිතබ්බා. කාමය නිරෝධය කිරීම නැත්නම් දුරු කිරීම දැනගන්න ඕන. ඊට පස්සේ කාම නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බා. කාමය නිරුද්ධ කිරීමේ මාර්ගය දැනගන්න ඕන. තේරුණා? කාරණා හයකට කියන්න. කාමය දැනගන්න ඕන. කාමා භික්ඛවේ වේදිතබ්බා. ඊට පස්සේ කාමයේ හට ගැනීම දැනගන්න ඕනේ. කාමයේ හට ගැනීම දැනගන්න. ඊළඟට කාමයන්ගේ විපාක. කාමයන්ගේ වෙනස දැනගන්න ඕනේ. කාමයන්ගේ වෙනස දැනගන්න ඕනේ. ඊට පස්සේ කාමයන්ගේ විපාක දැනගන්න ඕනේ. කාම නිරෝධය දැනගන්න ඕනේ. කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැනගන්න. ඔන්න අරද්දේ අපේ අංගේ සඳහන් කරපු කාරණාවට එනවා. කාමය කියලා හේකුත් තිබෙනවා. ඒ වගේම කාම ගුණයන් කියලා හේකුත් තිබෙනවා නේ. වචන දෙකක් තිබෙනවා. එකක් තමයි කාමය. ඊළඟට තියෙනවා කාම ගුණ. දැන් උදාහරණයක් ගත්තොත් අපි ගමු අඹ ගෙඩියක්. අඹ ගෙඩියක් තියෙනවා. අඹ ගෙඩිය තිබෙනවා. අඹ ගෙඩියේ ගුණ තිබෙනවා. මොනවාද අඹ ගෙඩියේ ගුණ? රසයි. අඹ ගෙඩිය වර්ණවත්. දැකීමට ප්‍රියයි, ලස්සනයි. සහ රසවත්. ඒ අඹ ගෙඩියේ ගුණ. ඒ වගේ කාමයේ ගුණ තිබෙනවා. මොනවාද කාමයේ ගුණ? ඉත්තා ඉත්තා කන්තා මනාපා ප්‍රිය රූපා කාමෝපසංහිතා රජනීය. ඔන්න කාමවලින් යුක්තයි කාමයේ ස්වභාවය. කාම ගුණ එකක් හොඳේ. කාම ගුණ එකක්, කාම එකක්. ඉත්තා කියන්නේ ලස්සන. තමයි කැමති ලස්සන. කන්තා කියන්නේ සිත් ඇඳ ගන්නවා. ඊට පස්සේ මනාපා ප්‍රිය මනාපා කාමය. ප්‍රිය රූපා බලන්න ආසයි. කාමෝපසංහිතා කැමැත්ත තියෙනවා. දකින්න කැමැත්ත. රජනීය කියන්නේ හිතේ. ඔතන කාම ගුණ කියන්නේ. මතකද? මොකද්ද? ඉත්තා කන්තා මනාපා ප්‍රිය රූපා කාමෝපසංහිතා රජනීය. ලස්සනයි, සිත් ඇද ගන්නවා, ප්‍රිය මනාපයි, බලන්න ආසයි, කැමැත්ත ඇති වෙනවා. ඒ වගේම සිත ඇදෙනවා. ඔය තමයි කාම ගුණ. එතකොට කාමය කියන්නේ මොකක්ද? කාමය කියන්නේ මොකක්ද? කාමය හටගන්නේ කොහෙද? දැන් උදේට කිව්වා. කාමය කියන්නේ මොකක්ද? කාමය කියන්නේ කැමැත්ත. කාමය කියන්නේ
කැමැත්ත. ඒක හටගන්නේ කොහෙද? හිතේ. ඒක කියන්නේ එතකොට සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඒකට කියනවා අපි සංකල්ප රාගය. සංකල්ප රාගය. දැන් උදාහරණයක් ගත්තොත් ලස්සන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඉන්නවා. ලස්සන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඉන්නවා. එතකොට එයාව අපි දකිනවා ලස්සන කෙනෙක්. අපි දකින ලස්සනයි කියලානේ. ඊට පස්සේ එයා පිළිබඳ අපට ඇල්මක් ඇති වෙනවා. බලන්න ආස හිතෙනවා. කැමැත්තක් ඇති වෙනවා. පිය රූපයක් තිබෙනවා. සිත ඇලෙනවා. එතකොට මේ සංකල්පනාව කොහෙද ඔක්කොම ඇති වුනේ? අපේ හිතේ. ඒ වැක්කුවේ කොහෙද? එතකොට කාමයේ තියෙන්නේ කොහෙද? අර පුච්චලයාගේද අපේද? ඒකයි සංකප්ප රාගෝ පුරිසස්ස කාම. සංකල්පීය වශයෙන් ඇති වෙන කැමැත්ත තමයි රාගය තමයි කාමය කියලා කරන්නේ. ඊට පස්සේ මේක කියනවා කාමය මුලින්ම දැනගන්න ඕනේ. කාමය දතිය. ඒකට කාමයෙන් දැනගත්තට කාමය මොකක්ද කියන එක. කාමයේ ගුණ දැනගත්තා. කාමයේ ස්වභාවය. කාමය දැනගත්තා. ඊට පස්සේ කාමය හටගන්නේ කොහොමද? හට ගැනීම දැනගන්න ඕනේ. මේක දිග සූත්‍ර ගැන විස්තර කරන්න තියෙන එක. මම කෙටියෙන් මේ ටික කියනවා හොඳයි. කාමය හටගන්නේ කොහෙද? හටගන්නේ මොහොකින්ද? හටගන්නේ මොහොකින්ද? කාමය හටගන්නේ මොහොකින්ද? ආයතන උපකාර කරගෙන මොහොකින්ද හටගන්නේ? ස්පර්ශයෙන්. කාමය හටගන්නේ ස්පර්ශයෙන්. කාමය හටගන්නේ ස්පර්ශයෙන්. උදාහරණයක් ගත්තොත් කොහොමද? ස්පර්ශය කියන්නේ කොහොමද විස්තර කරලා ගත්තොත් අපි කියමු ඇහත් තිබෙනවා. ඊට පස්සේ රූප තිබෙනවා. ඒ තුලින් හට ගන්නවා විඥානය. ඒ තුන එක වුණාම හට ගන්නවා ස්පර්ශය. ස්පර්ශයෙන් තමයි කාමය හටගන්නේ. අපිට නිකම්ම ඇති වෙන්නේ නැහැ. අපි ඇහෙන් රූපයක් දැකලා ඒක විඥානයක් හටගත්තට තුලින් ඒ තුල ස්පර්ශයක් ඇතුණාම තමයි අපිට කාමය ඇති වෙන්නේ. කාමය ඇති වෙන්නේ. එතකොට කාමයන් කී ආකාරද? විවිධ ආකාරයි. කාමයන්ගේ ආකාර විවිධත්වයක් තිබෙනවා. කී ආකාරද වෙනවා? පස් ආකාරයක්. ඇහි රූපයක් දැකලා ඒ තුලින් විඥානයක් ඇති වෙලා ඒ තුලින් ස්පර්ශය හටගත්තාම කාමය ඇති වෙනවා. ඒකට කියනවා ඇහි ස්පර්ශය තුලින් ඇති වෙච්ච කාමය. ඇහි ස්පර්ශය තුලින් ඇති වෙච්ච කාමය. ඊළඟට කනේ කනයි ශබ්දයයි ගතු වීම තුළ විඥානයක් හටගත්තා. විඥානය තුළ ස්පර්ශයක් හටගත්තා. ඒකට කියනවා කනේ ස්පර්ශ තුලින් හටගත්ත කාමය. ඔය විදිහට ඉන්ද්‍රයන් හයතන ඔය කාමය විවිධත්වයක් තිබෙනවා. ඒකට එකට කරන වෙනස් හොඳ කාමය හටගන්න විදිහ. ඊට පස්සේ කාමයන්ගේ විපාක දැනගන්න ඕනේ. කාමයන්ගේ විපාක නමුත් කිව්වා. කාමයන්ගේ විපාක පුණ්‍ය විපාක තිබෙනවා, ලාමක විපාක තිබෙනවා. කාමයන්ගේ විපාක පුණ්‍ය විපාක තිබෙනවා, ලාමක විපාක තිබෙනවා. මොකද පුණ්‍ය විපාක? පුණ්‍ය විපාක මොනවද පිටුවත්? මම කිව්වේ අපි පිටකමක් සිද්ධ කරනවා. නැත්නම් පිටකමක් කරන්න බැරි වුණා අපි ඒ ගැන හිතනවා. අනේ මටත් මෙහෙම පිටකමක් කරගන්න පුළුවන් වුණා නම්
දැන් මොකක්ද මේ හටගන්නේ? ආසාවක්. එවත්තක් නේ. ආසාවක් නේ. මටත් චෛත්‍ය රාජාන් වහන්සේ කෙනෙක් හදන්න පුළුවන් වුණා. මටත් ලකුවට කටින පිටකමක් සිද්ධ කරන්න පුළුවන් වුණා. මටත් වෙහෙර විහාර හදලා පූජා කරන්න පුළුවන් වුණා. එහෙම කියලා එතකොට ඒක කුසලයක් නෙවෙයිද? කුසල චේතනාව. නේ ඉතින් හටගත්තා. එතකොට ඒකේ ඒ වගේම එයා කරනවා තව පිටකම්. කැමැත්ත ඇති කරගෙන බොහොම ආසාවෙන් කරනවා. අන්නේ පුණ්‍ය විපාකගෙන දෙන කාමය. පුණ්‍ය විපාකගෙන දෙන කාමය මුදේ මතක් කර පුඤ්ඤාභි සංකාර පුඤ්ඤාභි සංකාර. ලාභ විපාකගෙන දෙන කාමයක් තිබෙනවා. එයා මොනවද කල්පනා කරන්නේ? අකුසල සහගත දේවල්. ප්‍රාණඝාත වරකම් වගේවා. ඒ වගේ අකුසල සහගත චේතනාව තුලින් හටගන්න චේතනාවල් හටගෙන ඒවා සීපත් කරනවා මෙනෙහි කරන වේ තුලින් ඇති වෙන්නේ මොනවද? ලාභක විපාක. ලාභක විපාක කියන්නේ මොනවද? ඒකට අයිති වෙන්නේ. පුණ්‍ය විපාකිකයාට දිව්‍ය මනුෂ්‍යසම ලැබෙන්න විපාක ලැබෙනවා. හැබැයි ලාභක විපාක වලින් අර අකුසලයෙන් හටගන්න දේවල් වලින් සතර පායට වැටෙන්න මාර්ගය හැදෙනවා. ඊට පස්සේ කාමයන් නිරුද්ධ කරන්න ඕන. නිරුද්ධ වීම දැනගන්න ඕන. කාමයන්ගේ නැතිවීම දැනගන්න ඕන. කාමයන්ගේ නැතිවීම කරන්න නම් මොකද කරන්නේ? කාමයන්ගේ ඇතිවීම මොකද්ද පිටු? කාමයන්ගේ ඇතිවීම කිව්වා. කාමයන්ගේ හටගන්නේ කොහොමද? ස්පර්ශයයි. එහෙනම් කාමය නැති කරන්න ඕනේ කොහොමද? ස්පර්ශය නැති කරන්න. කාමය ඇති වෙන්නේ ස්පර්ශයෙන් නම් නැති කරන්නේ කොහොමද? පස්ස නිරෝධය. ස්පර්ශය නැති කරන්න ඕනේ. එහෙම නැත්නම් සංකල්ප රාගය දුරු කරන්න ඕනේ. ඒ කියන්නේ කොහොමද? තමන්ගේ හිතේ ඇති කරගන්න කාමය. මම කියන්නේ සංකල්ප රාගය කියලා. දැන් දෙයක් දිහා බලලා උදාහරණයක් ගත්තොත් අපි සීගිරියට යනවා. සීගිරියට ගිහිල්ලා සීගිරි ලල්ලාවන් දිහා බලනවා. නේද? එතකොට කෙනෙකුට සංකල්පීය රාගයක් ඇති කරගන්න පුළුවන්. ඒ ලල්ලාවන් හිතබ ශරීරය දිහා බලලා සංකල්පීය වශයෙන් ලස්සනයි ප්‍රියමනාපයි හැඩයි කියන සංකල්පීය රාගයක් ඇති කරගන්න පුළුවන්. නේ? එතකොට ඒ ගල්ලේනේ ඇදලා තියෙන ඒ ලදුන්ගේ නෙවෙයි රාගය තිබුණේ කොහෙද? අපේ හිතේ අපි සංකල්පයක් ඇති කරගත්තේ. අන්නේ ස්පර්ශය ඒ සංකල්පීය රාගය අපි නැති කරගන්නවා. එහෙම නැති වුණොත් තමයි පස්ස නිරෝධය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ කාමයන් නැති කිරීමේ වැඩි පිළිවෙල මොකක්ද? ඒක තමයි වැදගත්ම දේ පිළිබඳ. ඒවත් මේ කොහෙන් ගියත් ධර්මයේ එක තැනකට එනවා. ඒ වැඩ පිළිවෙල තමයි අපිට කරන්නම තියෙන වෙන දෙයක් කරන්න බෑ. කාමයන්ගේ නිරුද්ධ කිරීමේ වැඩි පිළිවෙල තිබේ. කාම නිරෝධ ගාමිනී පටිපදා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. වෙන වැඩ පිළිවෙලක්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයමයි අනුගමනය කරන්න ඕනේ කාමයන් දුරු කරන්න. වෙන වැඩ පිළිවෙලක් නැහැ. එතකොට පිටුපත් ආයත් අපි ආපස්සට ගිහලා බලමු කාමයන් මොනවද? කාමයන් කියන්නේ මොනවද පිටුපත්දී? කතමෝත සා භික්කවේ නෑ. කාමා භික්කවේ වේදිතබ්බා. කාමයන් දැනගත යුතුයි නේ. එතකොට කාමයන්ගේ තිබෙන කාම ගුණ තිබෙනවා. කාම ගුණ මොනවද? ප්‍රියමනාපයි, කාන්තයි, මනාපයි, දැකීමට කැමැති, සිත් අලවන සුළුයි. ඒක තමයි කාම ගුණ. කාම කියන්නේ එතකොට අපේ හිතේ ඇති කරගන්න සංකල්පීය රාගය. මොනවද?
සංකල්පීය වශයෙන් ඇති කරගන්න රාගෙට කියන කාම කියලා. ඒ කාම වර්ග තිබෙනවා 6ක්. කොහොමද? ඇහෙන් දකින රූප තුලින් හටගන්න කාම, කනය තුලින් ඇති කරගන්න කාම, ශබ්දය තුලින් ඇති කරගන්න කාම, ඊට පස්සේ නාසය දිව ශරීරය මනස තුලින් ඇති කරගන්න කාම. මොකද විවිධත්වය. ඒ විපාක මොනවද? පුණ්‍ය විපාක තිබෙනවා, ලාමක විපාක තිබෙනවා. ඊට පස්සේ කාමයේ දුරු කරගන්නට නම් මොකද්ද? කාමයේ දුරු කරන්නේ කොහොමද? ඒක දැනගත යුතුයි. පස්සය නිරෝධය කරන්න ඕනේ. ස්පර්ශය නැති කරන්න ඕනේ. ඒ ස්පර්ශය නැති කිරීමට වැඩි පිළිවෙල මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය කොහොමද ඒ තුලින් නැති කරන්නේ? මුලින්ම සීල සමාධි ප්‍රඥා නේද? මුලින්ම ප්‍රඥාව ඒක තමයි යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඕනේ. අර දෙන්නම කිව්වේ. යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන ඊට පස්සේ මනසියේ යුක්තව සීලේ පිහිටලානේ. සීලේ පිහිටලා හිත දියුණු කිරීම තුළ තමයි ස්පර්ශය නැති කරන්න පුළුවන්. ඔක තමයි කාමයේ නැති කර ගැනීම වැඩ පිළිවෙල. ඊළඟට ඉන්න කාරණේ මොකක්ද? වේදනාව. පළවෙනි කාරණේ කාමයේ, ඊළඟ කාරණේ වේදනාව. වේදනා භික්කවේ වේදිතබ්බා වේදනානං නිදාන සම්භෝ වේදිතබ්බා වේදනානං වේමත්තතා වේදිතබ්බා වේදනානං විපාකෝ වේදිතබ්බා වේදනා නිරෝධෝ වේදිතබ්බා වේදනා නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බා. ඒකෙත් අර වගේමයි පිටුවා. අර කාරණා හය ආකාරයෙන්ම වේදනාවත් හය ආකාරයෙන්. මුලින්ම දැනගන්න ඕනේ වේදනාව. වේදනාව ඊ ආකාරයි. වේදනාවත් හය ආකාරයක් වෙනවා. කොහොමද වේදනාව හය ආකාරයක්? ඇහෙන් රූපයක් දැකලා ඒ තුළ විඥානයක් හටගෙන විඥාන තුළ ස්පර්ශය හටගත්තාම ස්පර්ශය තුළේ වේදනාව වෙනවා. ඒ වේදනා තුනකට බෙදෙනවා. කොහොමද? සැප වේදනා, දුක් වේදනා, අදුක්ඛ මානසික වේදනා. වේදනාවත් සය ආකාරයමයි. ඒ විදිහමයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඊළඟට වේදනාවෙත් පින්වත්නි ආමිෂයෙන් යුක්ත වේදනාවක් තිබෙනවා. ඒ වගේම නිරාමිෂ වේදනාවක් තිබෙනවා. උපේක්ෂා සහගත වේදනාවක් තිබෙනවා නේ. අපි කියන්නේ සුඛ වේදනාවක් තිබෙනවා, දුක්ඛ වේදනාවක් තිබෙනවා, අදුක්ඛ මසුඛ වේදනාවක් තිබෙනවා. මොකද පින්වත්නි වේදනාවේ විදීම් වෙනස්කම් තිබෙනවා දෙකක් තුන් ආකාරයක්. එකක් තමයි සුඛ වේදනා. සුඛ වේදනාවක් කොහොමද උදාහරණ දැක්වුවොත් අපි අද පන්සලට ආවා. ඔබ හැමදෙනාම සිල් සමාදන් වෙලා බණ අහනවා. ඒ වගේම පූජාවල් පවත්වනවා. ඒ වගේම තමන්ට ඒ තුලින් ආසාවකුත් ඇති කර ගන්නවනේ. ඒ දේවල් එක්ක ඔයත්තන්ට කැමැත්තක් ඇති වෙනවා. ඒකෙන් විදීමක් ගන්නවා. ඒ විදීම සැපසහගතයි. ඒක සැපසහගත වේදනාවක්. ඒකේ විපාකත් එතකොට සැපසහගතයි. ඒක වගේම අකුසල සහගත වේදනාවක් තියෙනවා. ඔබ යම් අකුසලයක් කරනවා නම් ඒ අකුසලයක් දැන් සැප වේදනාවකින් අපට හම් වෙන විපාක තිබෙනවා මොනවද? දැන් අද මේ කරන දේවල් වලින්
ඔය නැත්තම් විදීම් තුලින් මේ වේදනාව තුලින් නැත්නම් මේ සැප වේදනාවෙන් මේ කුසල වේදනාවෙන් ඔබලාට විපාක ලැබෙන මොන වගේ විපාකයක්ද? එක්ක මනුස්ස සැප, දිව්‍ය සැප. අකුසල සහගත චේතනාවෙන් නැත්නම් වේදනාවකින් හටගන්න දෙයකින් ඔබලට විපාක ලැබෙනව මොන වගේද? නිරයගාමි, අපායගාමි විපාක. අර ආමී ආපු හය විදියටම. බද වේදනාව දති යුතුයි. වේදනාව කියන්නේ මොකක්ද? දැඩි. එතකොට වේදනාව දැනගන්නකොට වේදනාවේ ඊට පස්සේ වේදනාව හට ගන්නවා. හටගෙන ආකාරය කීයක් තියෙනවද? වේදනාව හට ගැනීම ආකාරය 6 ආකාරය. ඇහෙන් වේදනාව, අස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන් 6 හරහා හට ගන්න වේදනාව. ඊට පස්සේ වෙනස් වීම වේදනාවේ වෙනස්කම් ආමිෂයෙන් යුක්ත විදීම. ඒ කියන්නේ කාමයනේ. ආමිෂයෙන් යුක්ත විදීම තිබෙනවා. ඒ කියන්නේ කාම සහගත වේදනාව. ඊට පස්සේ නිරාමිෂ කියන්නේ පුණ්‍ය සහගත. ඒ කියන්නේ කුසල සහගත. ඔය දෙකටම අයිති නැති වේදනාවල් මොනවද? උපේක්ෂා සහගත වේදනා. ඔක්කොම වේදනා වෙනස්කම්. ඉතින් වේදනා විපාක මොනවද? සැප වේදනාවලින් හොඳ වේදනාවලින් අපට දිව්‍ය විපාක ලැබෙනවා. නැත්නම් සුගති විපාක. අනිත් එකේ අපායගාමී විපාක ලැබෙනවා. ඊට පස්සේ වේදනාවේ නැති කරන්නේ කොහොමද? වේදනා නිරෝධය. වේදනාව හටගන්නේ මොකකින්ද? වේදනාව හටගන්නේ ස්පර්ශයෙන්මයි. වේදනා පස්සපච්චය වේදනා. පස්සපච්චය වේදනා. එහෙනම් වේදනාවේ ස්පර්ශයෙන් තමයි වේදනාවත් හටගන්නේ. වේදනාව නැති කරන ප්‍රතිපදාව මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට එනවා සංඥා. දැන් කාමයේ කාමයේ ගැන කිව්වා, වේදනාව ගැන කිව්වා. ඊට පස්සේ සංඥා. සංඥා කියන්නේ මොකක්ද? සංඥා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. සංඥා කියන්නේ සංඥාවෙන් මොකද්ද කරලා දෙන්නේ? හඳුනාගෙන. සංඥාවෙන් කරලා දෙන්නේ හඳුනාගෙන. ඒ වගේම ඒ සංඥාව හරියට බුදුහාමුදුරු උපමා කරලා තියෙන්නේ මොකකටද? මරීචි රූපෝ සංඥා. හරියට සංඥාව කියන්නේ මිරිගුවක් වගේ. මිරිගුවක් වගේ මේ පේනවා නිකන් තිබෙනවා කියලා. හැබැයි සැබෑවටම නැහැ. අපිට හිතේ මවල දෙන්නේ. හිතේ සංඥාව ඇති කරන්නේ. මොකකින්ද? අපිට හඳුන්වා දෙන්නේ මොකකින්ද? සංඥාවෙන්. සංඥාවක් කී ආකාරයක? සංඥාවක් 6 ආකාරයයි. සංඥාව හටගන්නේ මොකෙන්ද? සංඥාව හටගන්නේ ස්පර්ශයෙන්. සංඥාව හටගන්නේ ස්පර්ශයෙන්මයි. සංඥා වෙනස්කම් මොනවද? ඒකෙත් සැප දුක දෙකම තිබෙනවා. අපිට සැප විපාක හඳුන්වලා දෙනවා, දුක් විපාක හඳුන්වලා දෙනවා. සංඥා විපාක ඒකිනුත් අපට අර වගේ දිව්‍ය සැපත් ඒ වගේ නිරයගාමී අපායගාමී විපාක ලබා දෙනවා. පුණ්‍ය විපාකත් ලබා දෙනවා, ලාභක විපාක ලබා දෙනවා. හොඳයි. මේ කර්ම ටික විතර කියාගෙන යනවා. ඊට පස්සේ මේක ලොකු සූත්‍රයක් අධික. මේ දෙක තුනක සූත්‍රයක්. එකින් එකට විස්තර කරන්න ඕන එක. ඒ වෙලාවේ තියෙන හැටියට මේ කර්ම ටික විතරක් අද කියලා දෙන්න. ඊට පස්සේ ආශ්‍රය. දැන් අපි ඉගෙන ගත්ත කාමයේ ඉගෙන ගත්තා.
ඊට පස්සේ වේදනාව ඉගෙන ගත්තා. සංඥාව ඉගෙන ගත්තා. ඊළඟට එනවා ආශ්‍රව. ආශ්‍රවා භික්ඛවේ වේදිතබ්බා. ආශ්‍රව දැනගන්න ඕනේ. මොනවද ආශ්‍රව? දැන් උදේ සඳහන් කරා. ආශ්‍රව කියන්නේ මොනවද? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව. ආශ්‍රව කියන වචනේ තේරුම මොකද්ද? කුණු වෙච්ච, පල් වෙච්ච කියන එකයි නේ. කුණු වෙච්ච, පල් වෙච්ච කියන එකයි ආශ්‍රව කියන වචනේ තේරුම. එතකොට කාමයෙන් පල් වෙච්ච, අවිජ්ජාවෙන් පල් වෙච්ච, භවයෙන් පල් වෙච්ච දේවල් තමයි ඔබ අපිට තියෙන්නේ. පල් වෙවි තිබෙනවා. එතකොට ආශ්‍රවය හටගන්නේ මොකකින්ද? මේක මොකක්ද? ආශ්‍රය හටගන්නේ මතක තියාගන්න. වේදනාව හටගත්තේ මොකකින්ද? ස්පර්ශයෙන්. ඊට පස්සේ මොකක්ද? සංඥාව හටගත්තේ ස්පර්ශයෙන්. ඊට පස්සේ කාමයේ හටගත්තේ ස්පර්ශයෙන්. සංඥාව හටගත්තේ ස්පර්ශයෙන්. වේදනාව හටගත්තේ ස්පර්ශයෙන්. ආශ්‍රව හටගන්නේ මොකකින්ද? ආශ්‍රව අවිද්‍යාව. ආශ්‍රව හටගන්නේ අවිද්‍යාව. නොදැනීම නිසා තමයි අපි පල් විවි කුණු විවි මේ කියන්නේ. අපේ කාමයෙන් එතකොට සැප විපාක තිබෙනවා, දුක් විපාක තිබෙනවා නේ. කාමයෙන් සැප විපාක තිබෙනවා, දුක් විපාක. භවයන් තුල සැප භව තිබෙනවා, දුක් භව තිබෙනවා. අපි ඉන්නේ සැප භවයක දුක් භවයක. යම්තරමකින් සැප භවයක. හැබැයි මේක සැපක් නෑ ජීවිතේ හොදේ. මේ කාම ලෝකවල මේ සංසාර ගමනේ සැපක් කොහෙවත් නැහැ. හැබැයි සුගතියක් නේ. සතර අපායට වඩා වටින තැන. හැබැයි මේක භවගාමී යුත් ජීවිතයක්. එතකොට කාම ආසවෙත කාමයේ පුණ්‍ය විපාක තිබෙනවා, ලාභක විපාකක් තිබෙනවා. හැබැයි ඊතර වෙලා නැහැ. අපි මේකෙම පැසි තිබෙනවා. ආශ්‍රව කියන්නේ ඒ වගේ දෙයක්. අපිට කඩා ගන්න බැරි එකයි ප්‍රශ්නේ. මේක පුරුදු වෙලා තිබෙන්නේ. මේ ආශ්‍රයයන්ට පුරුදු වෙලා තිබෙන්නේ. ආශ්‍රවයන් නිරයට ගෙනියන තිබෙන ආශ්‍රවයන් තිබෙනවා. අර මම සඳහන් කරේ කාමී වගේම තමයි. නිරයට ගෙනියන්න පුළුවන් ආශ්‍රවයන් තිබෙනවා. උදාහරණයක් ගත්තොත් අපි දැඩි ලෝභයකින් ඉන්නවා. ආසාවකින් ඉන්නවා. අපි කියන්නේ මෙහෙම කියලා. කොහොමද? අපි මේ ජීවත් වෙන කාලේ අපි මොහොකට හරි ආස කරගෙන ඉන්නවා. මගේ ධර්මයකට වේවා, ගේකට වේවා. මොහොකට හරි එහෙම ආශ්‍රවයක් හදාගෙන නැත්නම් ආසාවක් ඇති කරගෙන ඒ තුන හැබැයි වෙනත් පැත්තකින් හොඳ වෙන්න පුළුවන්. එයා පිටදහම් කරන නිතර පන්සල් යන, සීල සමාදන් වෙන, බණ භාවනාවක් කරන, එහෙමට කියන්න වරදකුත් නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයා යම් දෙයක තදි ඇලිලා ඉන්නවා. ඒක යාට ඒ පුරුද්ද කඩා ගන්න පුරුදු කඩන්න නම් මොනවද කරන්න ඕනේ පිටා? දැන් අපිට තියෙනවනේ පුරුදු කඩන්න මොනවද කරන්නේ? පුරුදු කඩන්න මොනවද කරන්නේ? ඈ? කියන්න මට අහෙන්නේ. ආදීනවත් පුරුද්දයි කරගන්න බෑ. පුරුද්දට නම් ආදීන මතක් වෙන්නේ ඈ? ඉස්සල්ලාම දැනගන්න ඕනේ පුරුද්ද වැරද්ද. ඒක දැන අවබෝධ කරගන්න. මේක
වැරදි කියලා දැනගන්න. දැන් උදාහරණයක් ගත්තොත් මම මේකට දැඩිව බැදලා තියෙනකොට මට මේක වැරද්දක් කියලා පේන්නේ. පේනවද? ඒ ජීවිතෙත් එහෙම නිකන් කල්පනා කරලා බලන්න. අපි නිකමටවත් හිතලා තියෙනවද මේ අපි මේ වැරදි ගමනක් යන්නේ කියලා? හිතලා තියෙනවද? ඒ දැන් ඔය මනත් එක්කනේ හිතෙන්නේ. සැබෑවටම අපිට මේ ගමන වැරදි කියලා අපිට වැරදිච්ච ගමනක් මේ යන්නේ කියලා අපි හිතලා නැහැ. එහෙම හිතුණොත් අපි මෙලහට මේක ගලවලා ඉවරයි. එහෙනම් මේක මෙලහට ගලවලා. අපිට එහෙම හිතුන්නේ නැහැ නේ. ඔබට හිතලත් නැහැ මට හිතලත් නැහැ. නේ? තාමත් එහෙම ලොකුවට හිතලා නැහැ. නේද? හැබැයි යම් අර ධම අහලා ටිකක් දැනගෙන තිබෙනවා ධම යම් ධර්මකින් අපට අවබෝධ කරගෙන තියෙන ටිකක් වැඩේ වැරදිලා යන ගමනක් කියන කාරණේ. දැන් උදාහරණයක් ගත්ත සාමාන්‍ය තරුණේ එදිනදා සාමාන්‍ය ජීවිත කාමභෝගී ජීවිත ගත කරන කෙනෙක් එක්කයි සහ තලතුණා කෙනෙක් එක්කයි ටිකක් කතා කරනවා. සාමාන්‍ය තරුණයා මද යෞවන වයසේ ඉන්න කාමයට කැමති තරුණයා මොකද කියන්නේ? මේක තමයි නියමයි. එයාගේ තියෙන බලාපොරොත්තු මොනවද? ඔයාට තියෙන බලාපොරොත්තු කුකයක් හදන එක, ලොකු වාහනයක් ගන්න එක, හොඳ නෝන කෙනෙක් ගන්න එක, පිළිමික් නැහැ. අසාදයක් කරගන්න එක. ඔක ලොකු බලාපොරොත්තු තියෙනවා. නේද? ඊට පස්සේ ටිකක් ඒවා ඇති කරගෙන ඒ හැම දෙයක්ම ඇති කරගෙන මේ අපිත් එක්ක සංසන්දනය කරන්න ඕනේ ඒවා. ඒවා ඇති කරගෙන ටිකක් තලතුණා වෙන ගියා කෙනෙක්ගේ කතා කරත් මොකද කියන්නේ? ඒ අවබෝධයෙන් නෙවෙයි යම් අර එපා වීමක් තියෙනවනේ. නේද? අර ලෞකික වශයෙන් දෙයක් නැති කෙනා සහ ලෞකික වශයෙන් දෙයක් ඇති කරගෙන ඒව තුනම ජීවත් වෙන කෙනෙක්ගේ ජීවිතයයි. දැන් අපි දැකලා තියෙනවා එක ලෝකවල මේ රටවල මහා ඒ අතට ලොකු වෙනසක් ඇති. ලොකු ධන කුවේරයන් වීතිය සියලු සැප සම්පත් භුක්ති විඳ ඇත්තෝ සියල්ල අත්හැරලා මේ ගමන යන පිරිසකුත් තියෙනවා. එතකොට ඒගොල්ලෝ අවබෝධයෙන් කලකිරීමකට පත් වෙනවා. මොකද අන්න ඒකයි වැදගත් වෙන්නේ. සැප විඳින්න තිබිද්දි ලෞකික සැප විඳින්න තිබිද්දි ඒව විඳින්න නැතුව මේ ධර්මයේ ගමන යන්න හොයනවා නම් ඒක ගමන. සැප විඳින්න තිබිද්දි දැන් සමහරක් කෙනෙකුට විඳින්න නැති නිසා නිකන් ඉන්නේ. නේද? අර නදියා විදිය මුලයි වගේ තමයි. විඳින්න නැති නිසා කලකිරෙනවා. හැබැයි තවත් කෙනෙක් විඳින්න අවස්ථාව තිබිද්දි නොකරයි. එයා අවබෝධයෙන්ම දැනගන්න මේවා බාධක සහිතයි. මේ ගමන වැරදි ගමනක්. දැන් අපට අන්නත් මෙච්චර කල් හිතුන්නේ නැහැ ගමන වැරදි කියලා. හැබැයි මේ ධර්මයත් එක්ක කතා කරනකොට එකම දේ තමයි අපි කාලකගා කාරකගා ඉන්නේ. නැත්ද? ඊට වඩා වෙනසක් කරන කෙනෙක් ඉන්නවද? කෙනෙක්ගේ පුණ්‍ය මහත්ත්වය තුළ වෙනස්කම් තිබුණට එකම දේ තමයි සිද්ධ වෙන්නේ. එහෙම වෙනසක් කරපු කෙනෙක් ඉන්නවා නම් ඒ කවුද? කෙලස් වලින් විදිච්ච රහතන් වහන්සේලා. අනිත් හැම දෙනාම මේ ආශ්‍රව සහිතව මේකෙම පුරුක්කා ඔබ අපි හැම දෙනාම ඉන්නේ. ඉතින් ඒක ඉස්සර දැනගන්න ඕනේ. ආශ්‍රවයක් සහ පුරුදු කඩන්න නම් පුරුදු දැනගන්න ඕනේ. ඉතින් ඔය ගමන අර අන්ධකාරයෙන් වැහිලා පිම්මේ හැම්මේ දුවන ඇත්තන්ට ඔබ පෙරේද
පොඩ්ඩක් හති වැටිච්ච කියලා. මේක දුවලා හැටි වෙයි. මම ඒකයි කිව්වේ. තරුණයෙක් සහ වැඩිහිටියෙක්ගේ අතරතුර වැඩිහිටිය අවබෝධය නෙවෙයි මම කියන්නේ. එයා දුවලා දැන් හති වැටිලා. වාරු නැති වෙනකොට එයාට උන්න මොකද්ද දෙන්නේ කියලා. මේ ඊට පස්සේ එයා පොඩ්ඩක් හොයන්න බලනවා ඊට වඩා දෙයක් ඇති කියලා. සමහරකට ඒ හොයන්නේ මේකෙන් මිදෙන්න නෙවෙයි. ආයෙත් අලුතෙන් පටන් ගන්න. අලුතෙන් පටන් ගන්න. අපි දැන් මේවත් විඳලා පරණ වුණාම එපා. ඊට පස්සේ මොකද කරන්නේ? ආයි මුල ඉඳලා නැව් විදිහට අලුතෙන් පටන් ගන්න. ඒ පටන් ගන්නෙත් මොනවද? මේ කාම භාව දේ තුලින් ආශ්‍රව. කවුමන්නේ? ඇති කරගන්න ගිහිල්ලා ඇති කරගෙන විඳලා අපේ කය ඇති කියන්නේ කයට ඇති වෙන. කය හැමදාම විඳින්න බෑ. ඊට පස්සේ අපිට හති වැටෙනකොට අපි ඒක ටිකක් අත්හැරලා ආයෙත් අපි අලුත් විදිහකට. හැබැයි විදීමක් නැහැ. විදීමක් නැහැ. එතකොට මේ ආශ්‍රයයන් අපිව අරගෙන යනවා නිරයට. പ്രേත ලෝකයට. උදාහරණයක් මම එක කිව්වේ අර මම සිවුරේ කතාව කිව්වනේ. නේ? දැන් සමහරක් ඇත්තෝ ඉන්න ඔය പ്രേතයන් එකට වැහෙනවා කියලා තියෙනවා. ඒක බොරු දෙයක්. උදාහරණයක් ගත්තොත් එක සමහර ප්‍රේතයන් ඉන්නවා ඒ ප්‍රේතයන් දෙයකට ආසාවෙන් බැරෙන මොහොතේ කෙනෙකුට ආසාවෙන් ගෙදර ආමිනීට වේවා අපි කියමු කාන්තාවක් කෙරේ ආසාවෙන් පිරිමියේ එයාගේ සංසීවියාන කරගන්න ඒ රාගය උස්සන්න වෙලා ආසාවෙන් බැරෙනවා කොහෙද ඉපදින්න අනිවාර්යයෙන් ප්‍රේතෙක් කියලා ඊට පස්සේ යාට සියුම් ශරීර තිබේ. එයාට පවත්වන්න බෑ ඒ ශරීරය. එයා රිංගන කාලකට අර කාන්තාවගේ ඒකට ශරීරය. ඊට පස්සේ එයා අනුභව කරන්නේ මොනවද? අර කාන්තාවගේ සේම් සෝතු සරව අසුචි අකමැත්තෙන් අනුභව කරන්නේ. එහෙම හැදුවේ කවුද? ආශ්‍රය. අපි තෝර කරන්නේ නැහැ. ඒකනේ සත්වයන්ට තිරිසන්ට මේ මිනිස් ආත්මභාවයක් ලබාගත්ත ඔබට අපට මේකෙන් මිදෙන්න අවශ්‍යතාවය තිබුණා නම් තියෙනවනේ හැකියාව. හැබැයි තිරිසන් සත්වෙකුට වේවා ප්‍රේතයෙකුට වේවා ඒගොල්ලන්ට කල්ප ගානකින් මිදෙන්න බෑ. ඇයි ඒ? මිනිසුත් එහෙම තමයි බහුතරය. ඇයි මිදෙන්න බැරි? ඒගොල්ලෝ ඒවට ඇලිලා ඉන්නේ. ඇලිච්ච බව ඒගොල්ලෝ ඒකෙම සත්‍තරප්‍රජේ වෙනවා. ඒකෙම සතුටු වෙනවා. ඒගොල්ලෝ ඒකෙ මිදෙන්න කැමති නෑ. බැරි එතනවත් ඉතිරි. ඒකන තිරිසන් සතෙක් වුණොත් අල්ප ගණනාවකින් ආයේ මනුෂ්‍යාත්මයක් ලබන්න බෑ ලේසි. සුගතියකටපත් වෙන්න බැයි. තිරිසන් සතාගේ සිටිවිල කොහොමද ආශ්‍රය? ඒ අපේ මේවා තමයි. හැබැයි යා ක්‍රියාත්මක වෙන විදි වෙනස්. තිරිසන් සතාට තියෙන ඕම තමයි. ඔය නාම ඔය පංචස්කන්ධයම තමයි ඔය නාම රූපම තමයි. රූප වේදනා සංඥා සංකාර විඥානම තමයි ඒවම තමයි සකස් වෙන්නේ. ඒ ප්‍රේතයන් තත් එහෙම තමයි. ඒ ශරීරම යටගන්න. ඒක වෙනසක් වෙන්නේ. එකිනෙකාගේ ස්වરૂපයම වෙනස්කම් තිබුණට ක්‍රියාවලිය එකයි. එතකොට යා බැඳින්නේ කොවත් එකද අරවත් එක්ක.
අපි උනත් එහෙම තමයි. මගේ ගෙදර කියලා අලුගොත් ආයි ගෙදරම අර මං කියා බාන්නේ තෝදේ බබලට වෙච්ච එක ගෙදරම බලු කුක්කෙක් කරගෙන ඉන්නවා. දාලා යන්නේ නැහැ. ප්‍රොඩක්ට් එක මේට පොඩි කාලේ අපු කතාවක් ඉස්සර ඒ අපේ ධර්මවල කියනවා පරිත්‍ර මහලලත් අර මලවුන් කියලා එහෙම කියනවනේ මලවුන් මිය ගිය කෙනා ගෙන්නලා විස්තර අහනවා. ඇත්තද මම මේ පොඩි කාලේ අහපු එකක් නේද? අපේ අම්මලා පුච්චපල කිව්ව කතාවක්. ඒ කට්ටියක් ගිහිල්ලා තියෙනවා. ඇත්තද නැත්තද කියන කාරණේ දැන් මම අහපු එකක් නිසා. ඒ කට්ටිය ගිහිල්ලා ඒ මලවුන් ගෙන්නන තැන තාත්තා නැති වෙලා. තාත්තා කොහෙද ඉන්නේ කියලා බලන්න ගිහින්. පස්සේ කිව්වලු ඉතින් අර මලවුන් ගෙන්නන කෙනා ඊයරම කතා කරලා දැන් ගෙදර යන්න ගෙදර තියෙනලු හාසි කුටුවක්. අන්නේ ගෙදර හාසි කුටුවේ වාඩි වෙලා නිදිගෙන ඇති. ඒ තමයි බුදුගේ තාත්තා. ගෙදර ඇවිල්ලා බලනකොට කවුද පුතු ඉන්නේ? නෑ බලන්න. බලන්න හොඳට දිගෑරෙන හාසි කුටුවේ. වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. එහෙම දෙයකට ආසාවේ ලෝභයේ කෑදර කමින් මරුණොත් සතෙක් කියලා හරි මේ දේවල් එක්ක ඉතින් අපිත් එහෙම තමයි මේක කඩාගත්තේ නැත්තම් නේද? ඔය තමයි ආශ්‍රය පින්වත්. එතකොට මේ ආශ්‍රය නිරයට ගෙන යන ආශ්‍රයයක් තියෙනවා. ඒ වගේම තිරිසන් ලෝකෙට ගෙනියන ආශ්‍රවයක් තිබෙනවා. പ്രേත ලෝකෙට ගෙනියන ආශ්‍රවයක් තිබෙනවා. මේ විදිහට මිනිස් ලෝකෙට දෙවි ලෝකෙට ගෙනියන ආශ්‍රවක් තිබෙනවා. මේ අර කාම පුණ්‍ය විපාක සහිත දේවලුත් තිබෙනවා. හැබැයි ඒ කොහෙට ගෙනිච්චත් මේ භවයේ මිදෙන්න මඟක් නෑ. මිදෙන්න මඟ තියෙන්නේ කොතනද? මිදෙන්න මඟ තිබෙන්නේ කොහොමද? ආශ්‍රවයන් දුරු කර ගැනීම තුළ. එහෙම නැත්නම් අවිද්‍යාව නැති කර ගැනීම තුළ. අවිද්‍යාව නැති කරන්නේ කොහොමද? දැන් ආශ්‍රවය හටගන්නේ අවිද්‍යාවෙන්නේ. දැනගත්තනේ. එතකොට ආශ්‍රය නිරෝධ කරන්න කොහොමද? අවිද්‍යාව නැති කරන්න ඕනේ. අවිද්‍යාව නැති කරන්න නම් මොකද්ද මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊට පස්සේ ආයතනයි කම්මනේ ඔව් කම්මං භික්ඛවේ වේදිතබ්බං කම්මානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කම්මානං වේමත්තතා වේදිතබ්බා කම්මානං විපාකෝ වේදිතබ්බෝ කම්ම නිරෝධෝ වේදිතබ්බෝ කම්ම නිරෝධගාමී පටිපදා වේදිතබ්බෝ කර්මය උපදින මොහොතින්ද? කර්මය උපදින මොහොතින්ද? ඒක ස්පර්ශය. කර්ම උපදින්නේ ස්පර්ශය. කර්මය තුන් ආකාරයි. කර්ම විපාක තුන් ආකාරයි. වෙන දෙයක් නෑ. කර්ම විපාක කී ආකාරද? තුන් ආකාරයි. මොකද කර්ම විපාක තුන් ආකාරයි. ගත්තම දිත්ත ධම්ම වේදිනිය කාම. ඊට පස්සේ එනවා උපපජ්ජනීය වේදිනිය කාම. ඊට පස්සේ එනවා අපරාපරිය. දැන් විපාක නෙමෙයි. අවශ්‍ය දෙයක්. විපාක තුන් ආකාරයි. දිත්ත ධම්ම වේදිනිය
උපපජ්ජනීය අපරාප. ditta dhamma vedanaye කියන්නේ ඈ මේ ජීවිතය තුළ ඒ මොහොතේවත් නෙවෙයි මේ ජීවිතය තුළම ලැබෙන විපාක. හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් ඕන තරම් ඒකට උදාහරණ තියෙනවා. අර බුදුහාමුදුරුවෝ එකදාදී දෙත්තම වේදිනේ කර්මයක් අපට හොඳටම තිබෙන්නේ. ආද දේවදත්ත හාමුදුරුවෝ තමයි. නේද? ඊට පස්සේ දෙත්තම වේදික මේ ජීවිතය තුළ. ඊට පස්සේ උපපජ්ජනීය. උපපජ්ජනීය විපාක කියන්නේ ලබන භාවය. මේ භාවය නෙවෙයි. ඊළඟ භාවයේදී අනිවාර්යයෙන්ම විපාක. මේක සැප වෙන්නත් පුළුවන් දුක් වෙන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ අපරාපරිය කියන්නේ අපරාපරිය කියන්නේ නිවන් දකින්නකම්. නිවන් දකින්නකම්ම විපාක දෙනවා. ඔය ලෝසක හාමුදුරුවෝ වගේ උනේ. උන්වහන්සේ රහත් වෙලත් විපාක දුන්නා. බුදුහාමත් තිබුණේ කර්ම විපාක. හොඳ පැත්තක් තියෙනවා. නිවන් දකින්නකම්. ඊට පස්සේ විපාක දෙන්න විදිය ඒවා හොස් වෙලා. තව තියෙනවා මේක කර්ම විවිධ කියන්නේ ආකාර වෙනස්. උපඝාතකදී කියන්නේ අපි හොඳ විපාකයක් විදීගෙන යනකොට ඒකට හරස් වෙනවා. කරපු කර්මයක් ඇවිල්ලා ඒක බ්ලොක් කරනවා. විපාක දෙන්න විදියක් නැත්නම් හොඳ පැත්තට එහෙම නරක පැත්තට. උපපීඩකනේ ඒ විදිහට කර්මය. නමුත් විපාක දෙන ආකාර තුනයි. මොකද්ද? මට තියාගන්න. ditta dhamma vedaniya උපපජ්ජනීය අපරාපරිය. එතකොට කර්මය කියන්නේ මොකක්ද? කර්මය දැනගන්න ඕනේ. කර්මය කියන්නේ මොකක්ද? චේතනාහං භික්ඛවේ කම්මං වදාමි කායේන වාචා මනසා. කර්මය කියන්නේ මොකද්ද? චේතනාව. සිටි විල්ල සිත නෙවෙයි සිටි. සිත විල්ලක් නැත්නම් කර්ම විපාකයක් හටගන්නේ නැහැ. ඕක ටිකක් නිගණ්ඨනාථ පුත්‍රයන් වහන්සේ අතර ඒ ධර්මයත් එක්ක සහ ටිකක් මතකෙට ඇති වෙච්ච දේ දැනක් නේ. ඒගොල්ලෝ කිව්වද කාය දණ්ඩ. කයින් වෙන ඔක්කොම කර්මය. නැත්නම් පාපයක්. නැත්නම් අකුසලයන්ව පිටින් දෙක. කය තමයි මූලික වෙන්නේ කියන්නේ. හැබැයි අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ මොකද්ද? චේතනාවයි කර්මය. සිතයි මුල් වෙන්නේ. මනෝ බුද්ධාත්මාන මනස තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. හැබැයි කර්මයක් වශයෙන් හටගන්නේ මොකද්ද? සිතේ හටගන්න සිතිවිල්ල. චේතනාවක් නැත්තම් ඒක කර්මයක් විදිහට රැස් වෙන්නේ නැහැ. පින හෝ පව දෙක. එතකොට කර්මය හටගන්නේ මොකකින්ද? ඒ ස්පර්ශයෙන්මයි. ස්පර්ශයෙන්මයි. උදාහරණ විපාකයක් විදිහට ගත්තොත් කොහොමද කර්මයක් කියන එක අපි අර උදාහරණ කතාවක් තිබෙනවා. බුදුහාමුදුරුවෝගේ වැඩ සිටින කාලේ වික්ෂුන් වහන්සේලා එක හාමුදුරු කෙනෙක් චාරිකාවේ වඩිනකොට ඉස්සරහ වයසක හාමුදුරු කෙනෙක් කෙනා පිටිපස්සේ හාමුදුරු ඉක්මනට වඩිමු කියලා ඉක්මනට වඩිමු කියලා තල්ලු කරනවා. තල්ලු කරාම හාමුදුරු වැටිලා
මොකද වෙන්නේ? අපවත් වෙනවා. දැන් උපසම භික්ෂුව මනුස්ස ඝාතනය සිද්ධ කරොත් මොකද වෙන්නේ? මහරජකාරය මහානකමක් නැති. ඒතර මේක දැනගෙන බුදුහාමුදුරන්ට කියන ස්වාමීන් මේ වගේ දෙයක් වුණා. මොකද වෙන්නේ? බුදුහාමුදුරන් ඔබ සිතන දෙයකට අනේ දැන් මම හිතන දෙවි කර යන් කියලා කල්ලු කරලා වැටුණා. එහෙනම් මේක කර්ම විපාකය හිතලා කරපු එකක් නෙවෙයි. තව එකක් මේ වගේ කතාවක් කියනවා. වික්ෂුන් වහන්සේලා පිරිසක් ඒ ආරාමී වැඩ ඉන්න වයසක කෙනෙක් නාවන එන්නේ යන්න නාද කියලා නාට යාමෙන් දන්නේ නාවන ඊට පස්සේ හාමුදුරුවෝ අපුවත් ඒ වික්ෂුන් වහන්සේලා ගිහිල්ලා ආරාමී ස්වාමීන් වහන්සේ දෙයක් කළා. ඔබලා හිතන දෙයක කරන්නේ ස්වාමීන් වහන්සේ තව හාමුදුරුවෝ ඉඳලා අන්න අතකට එක්කෙනෙක් එයාවත් ආවුගේ නෑ. එයා අපවත්. බුදුහාමුදුරුවෝ දීර්ඝ මේ දෙයක් වුණා. ඊට පස්සේ අහවල චේතනාවක් තිබ්බා. එහෙම දැනගෙනයි කිය. හතරයි කියලා නාමම කියලා අපවත් වෙනවා එනවා. එයා කිසිම සියල්ල ඔක්කොම පාරාදි. නිසා චේතනාවක් නැතුව කර්මයක් රැස් වෙන්නේ වින හෝ පව. විනත් ඒ කොච්චර දේවල් කරා. සිත ඒක මම කිව්වේ. දැන් අපේ දේශනාවේ දානේ සඳහන් දන් දෙනකොට කියන්නේ දානේ කියන්නේ කෑම නෙවෙයි. නේ? දෙන කෑම දෙන්න ඕනේ හොඳට. ඒක තමයි ශ්‍රද්ධාවනේ. හැබැයි දෙන්න කෑම දිහා බලන දාන වස්තුවක් මේක මහා පිංකමක් කියලා කියන්න. දෙන පෙරකර දිහා බලලා මේක මහා පිංකමක් කියන්න බෑ. මේගොල්ලෝ ලොකු පිංකමක් කරා කියලා කියන්න බෑ. ඒක දන්නේ කවුද? තමන්ම තමයි. එයාගේ සිතිවිල්ල දන්නේ ආයා කැමැත්තෙන් දුන්නද අකමැත්තෙන් දුන්නද එහෙම නැත්නම් වෙනස් සිතිවිල්ලක් ඇති කරගෙන දුන්නද නැත්නම් දාන චේතනාවෙන්ම දුන්නද කියලා දන්නේ තමයි. දෙන්නක. විවිධ විදිහට දෙන්න පුළුවන්. නේ? ඒ නිසා චේතනාව මුල් වෙන හැම දෙයකටම. හැම දෙයකටම චේතනාව. ඊළඟට ඊට පස්සේ හරි. කර්ම ඊට පස්සේ කර්මය නැති කරන්න කොහොමද? කර්මය නැති කරන්න නම් ස්පර්ශය නැති කරන්න ඕනේ. ස්පර්ශය නැති කරන්න මාර්ගය මොකක්ද? ඒකත් ආර්ය අෂ්ටාංග මාර්ගය. ඊට පස්සේ අවසානයේ කියන මොකක්ද? දුක අවසානයේ. යතෝ කෝ භික්ඛවේ අරිය ශාවකෝ ඒවං දුක්ඛං පජානාති ඒවං දුක්ඛස්ස නිදාන සම්භවං පජානාති ඒවං දුක්ඛස්ස වේමත්තං පජානාති ඒවං දුක්ඛස්ස විපාකං පජානාති ඒවං දුක්ඛ නිරෝධං පජානාති ඒවං දුක්ඛ නිරෝධගාමිනී පටිපදං පජානාති සෝ ඉමං නිබ්බේධිකං බ්‍රහ්මචර්යං පජානාති දුක්ඛ නිරෝධං දුක්ඛං භික්ඛවේ වේදිතබ්බං දුක්ඛස්ස නිදාන සම්භව වේදිතබ්බෝ දුක්ඛස්ස වේමත්තතා වේදිතබ්බා දුක්ඛස්ස විපාකෝ වේදිතබ්බා ඔන්න දුකේ හට ගැනීම දුක දැනගන්න ඕනේ මොකද්ද දුක? දුක දැනගන්න ඕනේ දුක අවබෝධ කරගන්න ඕනේ දුක්ඛං භික්ඛවේ වේදිතබ්බා දුක කියන්නේ මොකද්ද? ජාතිපි දුක්ඛා ඉපදීම දුකයි ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පි සම්පයෝගෝ දුක්ඛෝ පීහි විප්පයෝගෝ යම් පිච්ඡන් ලබති සංකිටේන මච්චපාදානත්තං දුක්ඛ මේ පුදු පච්චස්කන්ධයම දුක් සහගතයි. එතකොට මේක තමයි දුක. ඊට පස්සේ දුකේ හට ගන්නවා.
දුක හටගන්නේ කොහෙන්ද? ඒක නම් දැනගන්න ඕනේ. දුක හටගන්නේ මොකකින්ද? තණ්හාවෙන්. තෘෂ්ණාවෙන්. ඇයි? පුත්‍රාහත්ති දේශනා කරන්නේ දුකේ මූලය මොකක්ද? දුකට හේතුව මොකක්ද? දුක හට ගැනීම. අවිද්‍යාවෙන් තමයි. අවිද්‍යාව බැඳිච්ච තණ්හාව. අවිද්‍යාව නිසා තමයි තණ්හාව හටගන්නේ. ඒ තෘෂ්ණාව කියන්නේ දෙකම එක හා සම්බන්ධ දෙයක්. දෙක එකට යන දෙයක්. දෙක එකට යන දෙයක්. තණ්හාවයි තෘෂ්ණාවයි. තෘෂ්ණාවෙන් බැඳිච්ච ඔබට අපට දුක උරුමයි. මොකේද තෘෂ්ණාව ඇති කරගන්නේ? ආකාර වශයෙන් මොකද තෘෂ්ණාව ඇති කරගන්නේ? ඇහි තෘෂ්ණාව ඇති කරගන්න. කනේ තෘෂ්ණාව ඇති කරගන්න. දිවේ ශරීරේ මනසේ තෘෂ්ණාව තමයි ශරීරේ පංචකාම සම්පත්තියේම තෘෂ්ණාව ඇති කරගන්න. පංචකාම සම්පන්නිත පසඳුරන්නේ අසකරනාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන් පහේම තෘෂ්ණාව ඇති කරගන්නවා. ඇහි රූපයක් දැකලා ඒක මමයේ මාගේ කියලා අස්මිමානයේ ඒක ගන්නවා. ඒක තෘෂ්ණාව ඇති කරගන්නවා. එතකොට දුකේ සම්භවය කොතනද? තණ්හාවයි. ඊට පස්සේ දුක පිටුනත් විවිධාකාර විවිධ එක එක ආකාර. පොඩි දුක් තියෙන, ලොකු දුක් තියෙන. නෑ පොඩි දුක්. දරා ගන්න පුළුවන් දුක් තියෙනවා. අපිට කායික වශයෙන් උත් මානසික වශයෙන් දරා ගන්න පුළුවන් දුක් තියෙනවා. හැබැයි දරා ගන්න බැරි දුකුත් තියෙනවා. මොකද දරා ගන්න බැරි දුක්. කාටද එහෙම වෙලා තියෙන දරා ගන්න බැරි දුක්? වැයන්තත් මේ මම හදේ ටිකක් දැනගෙන තියෙන ධර්මයේ කතාවේ. දැන් කිසాగෝතීමේට ඇතුළේ දරා ගන්න පුළුවන් දුක. යන දරා ගන්න බැරි දුක. එකම ගුරුදුල් දරුවා නැතිවීමේ දිවේච දුක. පටාචාරණ ඇතුළේ දරා ගන්න පුළුවන් දුකක්ද? අම්මා තාත්තත් මැරිලා, ස්වාමියාත් මැරිලා, දරුවෝ තුන් දෙනා එක වෙලාවක ඕක සාමාන්‍ය විදිහකට දරන්න පුළුවන් දෙයක්ද? දරා ගන්න බැරි. තව දුක් තිබෙනවා. කිප්ප විරාගී, තන්ද විරාගී. තන්ද විරාගී කියන්නේ දුරු කරගන්න බැරි, තාම අමාරු දුක් තිබෙනවා. කිප්ප විරාගී කියන්නේ පහසු දුක් තිබෙනවා. දන්ත විරාගී දුක් ඇති වුණාම මොනවද කරගන්නේ? දැන් සීදී හානි කරගන්න. ඒ දුකේ වාග් විවිධාකාර විපාක. එතකොට මේ හැම එකනම මොකක්ද මේ හටගෙන තියෙන්නේ? මොකක් නිසාද? තෘෂ්ණාවෙන් බැඳිච්ච නිසා. තෘෂ්ණාවෙන් බැඳිච්ච නිසා දුක හටගත්තා. දුක කියන්නේ මොකක්ද එතකොට? ජාති ජරා මරණ ශෝක පරිදේ. එතකොට ඔය දුක පොඩි දුක් ලොකු දුක් කියලා තියෙනවා. ඒ දුක් දැනුණාම කොහොමද ස්වરૂපය? විපාක විඳින්නේ කොහොමද? ඔන්ට කඩාගෙන පපුවට ගහගෙන වැටෙලා මොර තියාගෙන හෝ තියාගෙන ඒ දුක් සමහරක් දුක් දරන්න බෑ. සමහරක් දුක් දරා ගන්න පුළුවන්. දරා ගන්න බැරි තරකුණොත් මොකද වෙන්නේ? සීසී හානි කරගන්න. ඒකෙත් දුක ඉවර වෙනවා. තවත් ආයෙත් දුකේ සම්භවයක් තමයි. දැන් ඒක අර කියන්නේ ඔය කියන වචන දන්නවද?
යම්පි චන්න ලබති තම්පි දුක්ඛ. ඒක තේරුම් ගන්න. දුකේ ස්වභාවයක් නේ. තමන් හිතන විදිහට නොවෙනකොට දුකයි. ඒ කියන්නේ මොකක්ද? විතර ආයිනම් මේ දුක්ඛන්දරාව නම් වැටෙන්න එපා. එහෙම වැටෙන්නත් වැටෙන්න නැතුව ඉන්නවද? එහෙම වුණ නැති වෙනකොට දුක. ආයිනම් මෙහෙම ජීවිතයක් මට නම් එපා. එහෙම ජීවිතයක් ලැබෙන්නේ නැද්ද? එපා කියවට ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. අනේ මහා මරණ නම් මට ආයි එපා. ඒකටත් එපා කියවට මැරෙන්නේ නැතුව ඉන්නවද? යම් පිට්ටන් ලබති තමන් කැමති නොවුණත් අකමැති වුණත් කැමති වුණත් ඒ ස්වභාවය අර තෘෂ්ණාව දුරු කරනවා නේද? තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බාණේ. තෘෂ්ණාව නිරුද්ධ කිරීම තුළ තමයි නිර්වාණය තිබෙන්නේ. අපි ළඟ තෘෂ්ණාව අවිද්‍යාවෙන් වැසී ගිය තෘෂ්ණාව තිබෙනකන් මේකින් මිදෙන්න බෑ. කවදා හරි එහෙම දවසක් එන්නේ. එහෙම දවසක් එනකන් මොකද කරන්න ඕනේ? අනේ ඔබම එයි කවදා හරි එයි කියලා ඉන්නවද? එහෙම එන්නේ නෑනේ. ඒකට කියනවා ආතාපි සම්පජානෝ සතිමාදී ලෝකි අවිජ්ජාදෝ අන්න වචන. දැටි වීරයක් අරගෙන ඒක වැස්ස අද කොරෝනා දැන් කොරෝනා බෑ වහන්සේ හිටගෙන ඉන්න බෑ වාඩි වෙලා ඉන්න බෑ. ඒකට හරියක් තියෙනවද? දුක් නැතිනවද? chance දෙනවද අපිට එහෙම? ඒ හොඳයි පොඩි කාලේ ඉස්කෝලේ යන්න වගේනේ. පොඩි කාලේ ඉස්කෝලේ යන්න හම්බකට බෑ බඩේ අමාරු. බඩ රිදෙනවා. අද වැස්ස නම් වතුර ගන්න අපි කිව්ව එක. එතකොට අම්මා කියනවා එහෙම ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි බඩේ අමාරු කොට කොහොමද කෑම ටික කන්නේ කියලා. ඒක බඩේ අමාරු කෑම කන්න බෑ. දෙහි බිබී ඉන්නෝ. ඉතින් ඒ වගේ කතා කියලා හරියන්නේ නැහැ මේකම. පාරේ දෙන්න බෑ කොත්තර ඉඳලා. තාම වෙලාව ආවේ නැහැ තව කල් තියෙනවා. ඒ තව කොච්චර වැඩ තියෙනවද කරගන්න. කොච්චර වැඩ තියෙනවද? හරියට. එතකොට එහෙම දවසක් ඉක්මනින් හදාගන්න ඕන. ආතාව ඒකට තියෙන්න ඕනේ දැඩි වීර්යය. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මට උනත් හරි වෙහෙසයි නේද? හසනීපත් එක්ක මේ නාස්තිකේ මහසිත හැබැයි මේ දේ කරන්න ආසාවයි. අකපැත්තෙන් ඉන්නේ කරා. ඕම ආසාවයි. බලපදයක් හරි කියලා දෙන්න මමත් ඒ කියේවි. මටත් ඒකේ ලොකු පිනක් තියෙන පුණ්‍ය ශක්තිය නේද? ඒක ඇති කරගන්න බොහොම කැමැත්තෙන් කරා. අනේ අසනීපය අමාරුයි. දැන් ඔයත් මෙතන තඩාවට මට අද මේ தත්ත්වය මට ඒ පින කරගන්න හම්බ වෙන්නේ නේ. අද ඔයත් සිල් ගන්න ආවේ නැත්තම් මට අද දවසේ මේ කොච්චර මහන්සියද මේ පින කරගන්න පුළුවන්. මඩක් කියලා දෙන්න කාටද? කඩුවට කියන්නේ. එහෙම කියන්න පුළුවන් තමයි මේ පොඩි ටිකක් හරියට සද්ධාව ඇති කරගන්න ඒ පින මට ලබා ගන්න පුළුවන්. ඒ වගේ එකට භාවනා කරගන්න පුළුවන්. ඒ ඔයත් තමයි. හැබැයි අමාරු අද නම් බෑ. පෙර දවසක් කරු කිව්වනම් ආයෙත් තව මාතකින් නෙමෙයි. එතකොට අපි දීද නැද්ද කියලා දන්නේ. ලබන පොයට හම්බෙයි දන්නේ නැහැ. ඒ නිසා කරගන්න පුළුවන් වෙලා ඒකට ඉතින් ලොකු වීරයක් තියෙනවා. එහෙනම් වීරය කරන්න පාඩු නෑ. අපි ඔයිට වඩා දේවල් වලට වීරය කරනවා. ඔයිට වඩා දේවල් වලට කිසිම හරයක් නැති. කිසිම වැඩ ගන්නකට අපි දන්නවා ඒක. දැන් උදාහරණයක් ගත්තොත් මම පෞගිය දවසට හිතුවා ඕම හරි පුංචි කන්ද ළඟින් තෝරන.
කවුරුත් ආවේ නැහැ ළඟින් වාක්‍ය. නැත්තම් යනවා. කවුරුත් ආවේ නැහැ. අවුල් කොහොම එකපාරක් හරි ළඟින් එක තාම තියෙනවා. ඉතින් ඕක නැග්ගයි කියලා මට අමුතෙක් තාම නැති ඉන්නේ නැහැ. කෙලස් නැති ඉන්නේ නැහැ. වෙයි කියලා ළඟින් නෝන කියලා ආසාව. ඕක අමාරු ළඟින් අත්ති කියන විදිහට කෙලස් නැහැ. ඒකෙදි නැග්ගයි කල්පනා කරලා ඇති හරයකුත් නැහැ. ඕක නැග්ගයි කියලා මොකක්ද අමුතෙක් වෙන්නේ. මේ ආසාවක් තියෙන ළඟින් තෝ. දැනගන්නත් නැහැ. ඉතින් ඔයකට කරන වෙහසක් අපිට මේ වගේ දෙයකට කරන්න වෙන්නේ. ආකාරයෙන් ගිහිල්ලා දවසක් දෙකක් වෙන් කරන්න වෙනවා නේ. දැන් දවසක් විතර යනවා ඊට පස්සේ ඇවිල්ලා කියන්න බැරිනේ. පොත් කකුල දෙන්න ගත්තාම නේ. දැන් උදාහරණයකට ලංකාවට ඒ සද්ධාවේ යන සිරිපාදේ යනවා. මම ගියරතන තෝරනකට පාන. සද්ධාවේ යන බුදුහාමුදුරුවෝ කියන කොහොම ගාවද? හැබැයි ඒකට වීරියම අර පැත්තට වීරිය කරන්නේ. නේද? අපුල් කඩාගෙන නේද? පොදු කඩාගෙන නැගිට ඒක ලොකු දෙයක්. හොඳයි. විප්පිනා. උසස් සද්ධාව දිනු කරගන්න. හැබැයි මේ කෙලෙස් නැති කරගන්නත් ඒ වීරිය තිබුණා නැත්නම් වටින්නේ. එතන බලනවා ගොඩක් කියනට වීරිය කරන කිසිම හරයක් නැති ඒ මගේ සිරිපාදේ පිටේ වෙනත් ඒවා. අපිට වැස්ස ආදාලා නෑ නිත්‍යව නේද හිම දාන්න ඕන තරම් වීර්යය. ඒතකොට ආතාපිය කෙලස් තවන වීර්යයක් කරනවා. ආතාපිය කෙලස් තවන වීර්යයක් තියෙනවා. ඒ කියන්නේ ඒක දැනගන්න ඕන ඉස්සල්ලා. දැන් මේ වේිත කාමා වික්කලේ වේිත. කාම වික්කලේ කාමයේ කියන එක දැනගන්න ඕන ඉස්සල්ලා මොකක්ද? වේදනාව කියන මොකක්ද දැනගන්න ඕන. තෘෂ්ණාව කියන එක දැනගන්න ඕන. ආශ්‍රය කියන එක මොකක්ද දැනගන්න ඕන. දැනගත්තට පස්සේ ඊට පස්සේ ඒක හට ගන්න විදිය දැනගන්න. හටගෙන විදිය ඒකේ වෙනස දැනගන්න. ඊට පස්සේ ඒකේ විපාක දැනගන්න. ඊට පස්සේ ඒක නැති කරගන්න ක්‍රමය දැනගන්න. ඊට පස්සේ නැති කරගන්න ඒ මාර්ගය අනුගමනය කරනවා. එතකොට මේ හැම මාර්ගයක්ම තියෙන්නේ කොතනද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. වෙන ගමනක් නෑ. එතකොට අපිට කරන්න තියෙන්නේ මොකක්ද? ඔය මොන පැත්තෙන් ආවත් යන්න තියෙන එකම මාර්ගය. ඒ තමයි මධ්‍යම ප්‍රතිපදාවට ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි දන්නේ නැද්ද ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය? දන්නේ නැද්ද? අගේ ඉඳන් මුලට කියන්න පුළුවන් මුලින් ඉඳන් අකටත් කියන්න බෑ. අම්මාදිට සම්මා සංකප්පරම්මනේ. හැබැයි වැඩේ තියෙන්නේ මොකක්ද? අපි ක්‍රියාත්මක කරන ප්‍රතිපදාවයිද? දන්නවා ඒ පිළිසඳ දන්න. හැබැයි ප්‍රතිපදාව අපි තුල නැහැ. ඒ නිසා ආශ්‍රවයන් එක්ක බැඳිලා අන්ධකාරයෙන් වැහිලා තණ්හාවෙන් මුසපත් කරන ඉන්නේ ගමන. එතකොට ඔබ තමයි දුකේ ස්වභාවයනේ. දැන් දුක නැති කරන්න මොකක්ද නැති කරගන්න ඕන? තෘෂ්ණාව නැති කරගන්න. තෘෂ්ණාව නැති කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න කාරණා 6 තමයි ඔය නිබ්බේධික සූත්‍රයේ සඳහන්. මේක තව විස්තර තියෙනවා ගොඩක්. මේ සූත්‍රය ලංකේදී මේ සූත්‍රයේදී කොච්චරයිද? මේක වෙන විස්තර කරලා දැන් මේක අටුවාවෙන් තමයි විස්තරය. මොනවද වේදනාව කියන ඒවා? ඒවා එකින් එක මේක සෑහෙන වෙලාවක් කතා කරලා තිබෙන දේවල්. පැයක් දෙකක්. ඒ වෙලාව මේ ටික දැක්ක මතක තියාගන්න. ඊට පස්සේ ඔයත් පොත් බලන්න. මේ අංගුත්තර නිකායේ සූත්‍රය තිබෙන්නේ. ඊට පස්සේ අපි වෙලාව තියෙන හැටියට මේ කර්ම කාරණා එක එක කතා කරමු. දවසකට එකක් වගේ. කොයි දවසකට ඒ වගේ එකක් කතා කරමු. දැන් මතක තබා ගන්න. විවිධ අඳුර නැසන විවිධ දැනගන්නට නම් ප්‍රඥාව ඇති කර ගන්නට නම් මොකද මේ කාරණා ටික දැනගන්න.
මොකද්ද? කර්මය, කාමය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංඥාව, ආශ්‍රව ගැන, කර්මය ගැන සහ දුක ගැන. ඔය කාරණා 6 කරගන්න. ඊට පස්සේ ඒකේ කාමය ගැන දැනගන්න ඕනේ. කාමයේ හට ගැනීම දැනගන්න ඕනේ. ඊට පස්සේ කාමයේ විවිධත්වය දැනගන්න ඕනේ. ඊට පස්සේ කාමයේ විපාක දැනගන්න ඕනේ. ඊට පස්සේ කාමයේ නිරෝධය දැනගන්න ඕනේ. ඊට පස්සේ කාමයේ නිරෝධගාමී ප්‍රතිපදාව. අනිත් 6 එහෙම. ඔක තමයි නිබ්බේධික සූත්‍රයේදී දේශනා කරන්නේ. එහෙනම් අපිට මෙතනින් පත් කරලා අපි පූජා කලේ ප්‍රසන්න සම්පත් දෙන්න. හැමදාම දෙනවා.